අපි කාගෙන් හරි අහුවොත් ලෝකෙන් හොඳම රට බෞද්ධ දර්ශනයේන පළවෙනිම දේ තමයි අපේ ජාතිය ගස්කල් වලට වඳින ගෝත්‍ර කියලා කවුරු කිව්වනම් නවදලි හේන වගේ ඒව ගැන අපි කියනකොට කොහෙවත් බල් පැලටි ගලවනවා කියන කතාවක් නැහැ. අපේ රටේ විතරයි නිල් තල්මස්සු ඉන්නේ. මේ මහානාම හාමුදුරුවෝ ලියපු ඉතිහාසයේ ඉඳලා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ මේ හැම තැනකදීම අපේ රටේ භාෂාව විනාශ වෙලා තියෙනවා. අම් කියන්නේ අමෘතය, මා කියන්නේ පොවන්නේ කියන. ඒතර අමෘතය පොවන්නේ තමයි අම්මා වෙන්නේ. උගත්කමයි මේ පළපුරුද්දෙන් එන සම්ප්‍රදායික දැනුමෙන් එන බුද්ධියයි දෙක. ජපානයේ මම ගරු කරන ගුරුවරු ඉන්නවා. අදටත් ඒගොල්ලන්ට ගරු කරනවා වගේ මේගොල්ලොත් එක්ක කතා කරනවා. ලෝකේ හොඳම පස් තියෙන්නේ ලංකාවේ කියන මම බය නැතුව කියන ඕන කෙනෙක් චැලෙන්ජ් කරලා ඕන එකක් කරගන්න. ඒක මට වැඩක් නෑ. අපි අඳුරේ අතපත ගන්නවා. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. ඔයා අහලා තියෙනවද හසංක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඔච්චරම යුද්ධ කරා ඒව මේව කරා කොහෙන් හරි ණයක් ඉල්ලුවා කියලා. අපි ණය ගන්න අපේ සම්පත් හරියට පාවිච්චි ගන්න බැරි නිසා. රජුරුව ත්‍රිකුණාමලයෙන් නැවක් ආවම පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට ගෙනාවක් කියන එක පිළිගන්න කැමති නෑ. අපේ තියෙන ප්‍රසිද්ධ ජනමාධ්‍ය මේ කාර්යය කරන්නේ ඇත්තම ගත්තොත් ලංකාවේ තියෙන YouTube තමයි මිනිස්සුන්ගේ අඩුම ගානේ මිනිස්සුන් අවදි කරන්න උත්සාහය ගන්නේ. ගොවියෝ දැනගෙන හිටියා හුලගත් එක්ක මේ ගොයම් මැස්සගේ චක්‍රය මොකද්ද කියලා. ලෝකේ පළවෙනි චෛත්‍ය ගිරියඬු සෑය කියනවා. අනිත් පැත්තෙන් තුපරාමේ කියනවා. ඒවා විනාශ වෙන්නේ මේ කන කෑම බීම වලින් ඒ ජාන විනාශ වෙලා අපි හරි කැපකිරීමක ඉන්නවා නම් ඇයි අපි නතර වෙන්නේ? අයිබෝවන් විශ්වකර්ම නරඹන ඔබ සියලු දෙනාටම උදා වුණු 2022 වසර ඔබට සුබ නව වර්ෂයක් වෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. නව කැලෙන්ඩර් වර්ෂයක උදාව මේ වසර ඔබට නිරෝගී ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වන සුබ නව වසරක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි අද දවසේ වැඩසටහන මේ විදියට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් නව වර්ෂයක ආරම්භය කියලා කියන්නේ හැමදෙනාගේම හිත්වල අලුත් බලාපොරොත්තු තබාගෙන පටන් ගන්න තැනක්. අපි මේ වර්ෂය ඇතුළත මේ කරුණු කාරණා මේ ඉලක්ක සාක්ෂාත් කරගන්නට ඕනේ කියන බලාපොරොත්තුවත් එක්ක පටන් ගන්න තැනක්, අලුත් ආරම්භයක් ලබා ගන්න තැනක්. ඉතින් වසරේ පළවෙනිම දවසේ අපි වෙනුවෙන් වගේම රට වෙනුවෙන් හිතද්දි හොඳ ආරම්භයක් ලබා ගන්න අවස්ථාවක් කියන කල්පනාවත් එක්කයි අපි අද දවසේ මේ සාකච්ඡාව මේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්තා අපේ රටේ ඉන්න ප්‍රාමාණික විද්වතෙක් කිත්සිරි රත්නප්‍රිය මහත්මයා. ආයුබෝවන් කියලා ඔබතුමන් වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාටත් මේ විශ්වකර්ම ටීවී එක නරඹන හැම දිනාටමත් විශේෂයෙන්ම රට ආදරය කරන හැම දිනාටමත් 2022 වර්ෂයේ මේ රටේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හැමදේම ඉෂ්ට කරගන්න පුළුවන් ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඔව්. කතා බහට යන්න කලින් මම ඔබට කිත්සිරි රත්නප්‍රිය මහත්මයා පිළිබඳ පුංචි හැඳින්වීමක් කරන්නම්. ඔහු ලංකාවේ ප්‍රධානතම පාසලක අධ්‍යාපනය ලැබලා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඊට පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරලා එතනින් එහාට ගුවන් හමුදා නිලධාරියෙක් විදියට තමන්ගේ සේවය රටට ඉටු කරලා එතනිනුත් එහාට ගිහිල්ලා විදේශයන් ගණනාවකම විශේෂයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකම තමන්ගේ වෘත්තීමය අත්දැකීම ලබාගෙන වෘත්තීමය සේවාව ඒ රටවලට ලබා දීලා සහ ඒ තුළින් ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරපු කෙනෙක්, ව්‍යවසායකයෙක් කියලා මම හැඳින්වුවොත් නිවැරදි. එතුමත් එක්කයි අපි මේ කතාබහ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඔබට පැහැදිලි වේවි මේ කතාබහේ වටිනාකම කොයිතරම්ද කියලා මේ වසරේ මුල්ම දවසේ සිදු කරන. කිත්සිරි මහත්මයා අපි කතාබහට එමු. අපි ශ්‍රී ලාංකිකයෝ ඔබත් මමත් අපේ රටට බෙහෙවින් ආදරය කරන උදවිය. අපි අපේ රටේ ඉතිහාසය පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. අපේ රටේ පුරාණ රජවරු පිළිබඳව කතා කරනවා. එතනින් එහාට ගියපු අපේ රටේ තාක්ෂණය පිළිබඳව අපි කතා කරනවා. මේව පිළිබඳව අපි බොහෝම අභිමානයෙන් කතා කරන්නේ. හැබැයි ඒ අභිමානය අද වෙනකොට අපේ හිතේ යම් කොනක පොඩි paluddක් එක්ක තියෙන්නේ. මෙච්චර ප්‍රෞඩ ජාතියකට අද මේ මොකක්ද වෙලා තියෙන්නේ කියන හැඟීමෙන් තමයි අපි හැමදෙනාම මේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම නූතන පරම්පරාව. අපි එතනින් කතා බහ පටන් ගමු. මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයක් ජාතියකට මොකද මේ අද වෙලා තියෙන්නේ? ඒක ඇත්ත. අපි කාගෙන් හරි අහුවොත් ලෝකෙන් හොඳම රට කුමක්ද කියලා මමත් ඔයත් අපේ මේ විශ්වකර්ම ටීවී එකේ සුරාංග මහත්මයාත් එහෙම නැත්නම් සජීව මහත්මයාත් මගේ මේ හැම දෙයකටම උදව් කරන කෑගල්ලේ චන්න නවරත්න මහත්මයාත් ඇතුළු මේ හැමෝමලා කියයි ලංකාව තමයි කියලා. හැබැයි ගොඩක් අය එහෙම කියන්නේ නැහැ. ඔව්. එහෙම කියන්නේ නැත්තේ ඇයි? එහෙම කියන්නේ නැත්තේ මේ රටේ වෙනදා කවදාවත් නැත්තරමට මිනිසුන්ට ඒක දැනෙනවා. මොකද මිනිස්සු ගොඩාක් බලාපොරොත්තුත් එක්ක ඇවිල්ලා ඒක පාටම මේ බලාපොරොත්තු බිඳ වැටිලා ලංකාවේ සංස්කෘතිය, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, එතකොට ලංකාවේ කෘෂි කර්මය, එහෙම නැත්නම් අපේ ජීවනාලිය වගේ ගොවිතැන
එතකොට අපේ කර්මාන්ත අපිටම කියලා තිබිච්ච කර්මාන්ත එතකොට පරිසරය එක අපි බද්ධ වෙලා හිටපු જાතියක් ඒ ඔක්කොම මේ පරිහානියටපත් වෙනවා. එතකොට මේ පරිහානිය නවත්ත ගන්න අපි දැවැන්ත පවුරක් නිර්මාණය කරන්න ඕනේ. එතකොට ඒකෙදි අපි අපේ ඉතිහාසය ගැන හිතන්නේ ඕව වැඩක් නෑ අපේ ඉතිහාසය අපි ආලා දින ඕන තරම් කියලා. එහෙම කියන එක මං හිතන්නේ නියම ලාංකිකයෙක්ට ගැලපෙන්නේ නෑ. මොකද අපි බෞද්ධ දර්ශනය ඔස්සේ පෝෂණය වෙලා මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. බෞද්ධ දර්ශනයේන පළවෙනිම දේ තමයි කෙලෙහි ගුණය කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච බෝධීන් වහන්සේට කෙලෙහි ගුණය දැක්වුවා. එතකොට අපි පුරුදු වෙන්න ඕනේ මේ මහා විශ්වයට අපිත් කෙලෙහි ගුණ දක්වන්න ඕනේ. ඒතර මේ විශ්ව ධර්මයෙන් තමයි මේ බෞද්ධ දර්ශනය හෝ වෙනත් අපි උතුම් කියලා අදහන මේ හැම දර්ශනයක්ම බිහි වෙලා තියෙන ගොඩක් දේවල් බිහි වෙලා තියෙන මේ විශ්ව ධර්මතාවයත් එක්ක. විශ්වය නිසා තමයි අපි ඇත්තම කියනවා නම් වතුර වීදුරුවක් බිව්වත් අපි ඒකටත් කෙලෙහි ගුණයක් ඒකට ගෞරව කරන්න ඕනේ. ඒකට පින් දෙන්න ඕනේ. එතකොට අපේ ජාතිය ගස්කල් වලට වඳින ගෝත්‍ර කියලා කවුරු කිව්වනම් ඒක මෝඩ අදහසක්. මොකද ගස් වලට පණ තියෙන නිසා තමයි අපි වෙදකමේදී ගහකට වැඳලා ඒ පොත්තක් කපනවා නම් කැපුවේ. ඇයි ඒ? අපි ගහක් කැපුවේ නෑ කවදාවත් ඒ කියන්නේ වැරදි දෙයකට ගහක් කපලා නෑ. ඉතින් ඔය වගේ ගත්තාම ඔය ඔහම ගියාම ගොඩක් දේවල් කියන්න පුළුවන්. නමුත් ඒකෙන්ම තේරෙනවා ඇති අපි එතකොට ස්වභාව ධර්මයේ තමයි අපි ආහාර වලට අනුගමනය කරේ ස්වභාව ධර්මයේ රටාව. අපේ රටේ තිබුණේ ඒ කියන්නේ මේ මම තිලක් කන්දගම් මහත්තයාට මුලින්ම ආචාර කරනවා මේ රට අවදි කරවන්න එතුමා කරපු සේවයට. එතුමා කතා මම අහලා තිනවා. ඒකෙදි නවදලි හේන වගේ ඒව ගැන අපි කියනකොට කොහෙවත් මේ බල් පැලටි ගලවනවා කියන කතාවක් නැහැ. ඒවා ඔක්කොම ඒ ස්වභාව ධර්මයේ ඇතුලේ හැදෙන්න ඕන දේවල්. ඒකෙන් ඒක පාලනය කරනවා. ඒක අපි දන්න දෙයක් නේ. ඒතකොට අපි ජෛව විවිධත්වයෙන් ලෝකයේ ඉහළම රටක්. ඒ කියන්නේ මේ කුඩා දිවයිනක් වුණාට අපි ජෛව විවිධත්වයේ අපි ඊටාමත්ම පෝසත් රට. ඒක අපේ මට දුකයි අපේ අවාසනාවට අපේ සංචාරක කර්මාන්තයට එහෙම නැත්නම් අපේ තියෙන පර්යේෂණ වලට අපේ සමාජය නගා සිටවන්නේ ඒක අපි ප්‍රයෝජනට ගන්නෙ නැහැ. විශේෂයෙන් මම දකිනවා තාම කතා කරලා නැති තවත් අපේ ජෛව විවිධත්වයේ විශේෂ තැනක් තියෙන ඒ තමයි මුහුද. අපේ ඉන්දියන් සාගරේ. ඒතකොට ඉන්දියන් අපේ මුහුදේ අපේ ඔය කියන මේ රටේ මේ අපි දැන් කතා කරන සත්තු ගහකොළ ඒ වගේම ඒකත් විවිධත්වයක් තියෙනවා. අපේ රටේ විතරයි නිල් තල්මස්සු ඉන්නේ. ඔහොම රෑම් පිටින් බලන්න පුළුවන් ත්‍රිකුණාමලේ මිරිස්සෙයි. ඒ මොකද ඒ ප්‍රදේශෙක. ඒතකොට බලන්න අපේ ලංකාවේ ඕනම ශාකයක පළතුරක් අවුරුද්ද පුරාම තියෙනවා. එක්කෝ අනුරාධපුර ඒ පැතිවල තියෙනවා. එහෙම නැත්නම් වැල්ලවාය ඒ පැතිවලට ගියම් හොඳට බලන්න ඕන පිරිජම්බු වගේ දෙයක් ගන්න හොඳට හැට පේනවනේ. හරි. ඒ කාරණාව පැහැදිලි. අපි ආයෙත් ප්‍රධාන මාතෘකාව දිහාවට එමු. දැන් ඔබතුමා බොහෝමයක් කරුණු කාරණා පිළිබඳව සඳහන් කළා. ඒ සියල්ලම ඇත්ත. නමුත් මෑත කාලීන වර්තමානයට ආවුතින් අපිට කන්න නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව සෑහීමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. සංස්කෘතිය පැත්තෙන් ගත්තත් මහා ලොකු තැනක අපි නැහැ. ආයෙත් අපි වෙන්න ඕනේ කොතනද අපිට වැරදුනේ සහ කොතනින්ද අපි මේක හදාගන්න ඕනේ කියන තැනට. ඔබතුමා හිතන්නේ අතීතයයි වර්තමානයයි ගලපද්දී කොතනින්ද අපිට වැරදුනේ? හොඳයි. හසංක මෙහෙමයි. දැන් අපි ගමුකෝ සංස්කෘතිය ගැන. සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතිය කියන එක විද්‍යාත්මක අර්ථ දැක්වීම් ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒව නැතුව අපි බොහොම සරල හැමෝටම තේරෙන භාෂාවකින් අපි කතා කරමු. අපේ භාෂාව ඒ තරම් පොසත්. මම පොඩ්ඩක් එහාට පයින්නවා ආපහු. භාෂාවේදී අපිට වටිනාකම තේරෙන්නේ නැතුන මේ සිංහල භාෂාව කොයිතරම් පොසත්ද කියන එක මම පිටරටවල ගියාම මට තේරුනේ. මොකද මම පැපුවා නිව් ගිනි වල ඉඳලා තියෙනවා, ෆිලිපීන් ගිහිල්ලා තියෙනවා. මේ රටවල් වල කොහෙවත් මේ සුදු ජාතිකයන් වෙන විදේශීය ආක්‍රමණ නිසා හරි ඒ රටවල් වල ඒ සියලු දේ සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ රටේ ඇයි මේක ඉතුරුනේ? අපේ රටේ ඉතුරුනාට මේක සම්පූර්ණ හරිම දේ නෙමෙයි. අපේ රටේ දේවල් වරින් වර ඕගොල්ලෝ දන්නවා මේ මහානාම හාමුදුරුවෝ ලියපු ඉතිහාසයේ ඉඳලා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ මේ හැම තැනකදීම අපේ රටේ භාෂාව විනාශ වෙලා තියෙනවා. නමුත් මේ විනාශ වෙලා තියෙන භාෂාව එක විදේශීය ආක්‍රමණ වලින් භාෂාවට එකද? නමුත් අපේ භාෂාවේ අපි අම්මා කිව්වොත් එහෙම අම්මා කියන වචනයට පැහැදිලි තේරුමක් තියෙනවා. දැන් වෙන ඉංග්‍රීසි වචනේ මදර් කිව්වොත් එහෙම මදර් කියන එක සවුන්ඩ් එකක් පමණයි. ඒක ඉංග්‍රීසියෙන් ලියලා තියෙනකොට බැලුවොත් ඒක තේරෙනවා. නමුත් අම්මා කියන එක
ඒක හදවතින් ඇතුළෙනුත් එන එක. ඒ මොකද අම්මා කියන එකේ තේරුම අම් කියන්නේ අමෘතය, මා කියන්නේ පොවන්නේ කියන. එතකොට අමෘතය පොවන්නේ තමයි අම්මා වෙන්නේ. ඔව්. ඒ වගේ දැන් සහෝදරයා කිව්වහම සහෝදරයා කියන්නේ එක උදරය බෙදාගත්තා කියන්නේ සහෝදරයා. ඉතින් ඒ වගේ ආයුබෝවන් ගත්තත් ආයුෂ බෝ වේවා. ඉතින් ඒක අපි දන්නවනේ. ඉතින් ওই වගේ අපේ භාෂාවේ පොහසත්කම. ඉතින් මේ සංස්කෘතිය කියන්නේ මොකද්ද? පළවෙනියෙන් මිනිස්සු කොමියුනිකේට් කරන්න, කියන්නේ sannivedana කරන්න තියෙන එක. ඊට පස්සේ මිනිසුන්ගේ ආහාර රටාව. දැන් ආහාර රටාව ගත්තොත් අපේ රටේ බත් පිඟාන ඉතිහාසයේ බත් පිඟානේ බත් කටක් තියෙනවා. හරි? එතකොට කොළ කටක් තියෙනවා. එතකොට මේ මොනවද පිලි කටක් තියෙනවා. අල කටක් තියෙනවා. අල කිව්වහම අල ಜಾති අපේ රටේ තිබිලා තියෙන මම හිතන්නේ මේ ළඟදී මම දැක්කා වීඩියෝ එක ඔය මේ මාවනැල්ල පැත්තේ නෝන කෙනෙක් ඒක කරනවා. ඉතින් අල වර්ග ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් ඔය වගේ අපේ මොකක්ද ඒ කියන්නේ? බොහොම පෝෂණයෙන් පිරිච්ච දෙයක්. අද මොනවද අපි කන්නේ? ඔව්. එතකොට ඒකෙම තේරෙනවනේ. එතකොට ඒකත් එක්කම කිරි කටක් තියෙනවා. කිරි කිව්වම දී කිරි වෙන්න පුළුවන්, මී කිරි වෙන්න පුළුවන්, නැත්නම් ඔය කිරල කිරි වෙන්න පුළුවන්. මොනවා හරි කිරි වර්ග තිබිලා තියෙනවා. ඉතින් ඕක තමයි අපේ සම්ප්‍රදාය. ඊට පස්සේ අපි තේ බිව්වේ නෑනේ. අපි බිව්වේ කොළ කැඳ. උදේටම බිව්ව කොළ කැඳ. නමුත් ඒක කොයිතරම් පහර ගාලද කැඳ බීපු මිනිහා වගේ. නමුත් කැඳ වීදුරක් බිව්වාම එකෙන් එන ශක්තිය අපි දන්නවා. ඔව්. එතකොට අපි ඉස්සර ගෙවල් වලට ගෙනිච්චේ කැවුම්, පැණි පාර්සලයක් එහෙම. දැන් මොකද්ද? සන්ක්‍රික් බෝතලයක් අර කොමර්ෂල් වලට වෙන්නන්නේ. ඉතින් එහෙම තැනකට අපි hina වුණාට ඇත්තම hina වෙනව නෙමෙයි ඇඬෙනවා. එහෙම තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම ආයෙත් කතා කරනවා නම් සංස්කෘතිය ගැන. සංස්කෘතිය තියෙන්නේ ඕවත් එක්කම සිරිත් පිරිත්. ඒ කියන්නේ විනය කියන එක. විනය කියන එකත් සංස්කෘතියේ ලොකු දෙයක්. ඒතර මම ඉගෙන ගත්ත ජපානයේ අපේ රටේ තියෙච්ච මේ බෞද්ධ දර්ශනය ඔස්සේ තමයි ජපානයේ පෝසත් වෙලා තියෙන්නේ. ජපානයේ හැම තැනකම තියෙන්නේ ඒ දර්ශනය ඔස්සේ දීපු විනය. ඒ කියන්නේ දැන් අපේ කාලේ ඉස්සර කාලේ අපි පොලෙන් පැණි මුලක් ගත්තා නම් අපි චූටි කාලේ මට මතකයි තාත්තලා ගිහිල්ලා පොලෙන් ගන්නවා පැණි මුලක් බය නැතුව. දැන් පොලෙන් පැණි මුල් ගන්නවද? ගන්නවද? නෑ. අහන්නේ මේක සීනි තියනවද කියලා. ඒ කාලේ අහන්න ඕනේ නෑ. ඔව්. පැණි මුලේ පැණි සහ පැණි අර ගල් වෙලා හැදෙන වැලි අකුරු තියෙන්නේ. ඉතින් එතනට වෙනකම්ම සංස්කෘතිය පිරිහිලා තියෙනවා. දැන් බඩුවක් ගන්න කලින් අපි අහනවා වොරන්ටි තියනවද කියලා. ඒ තරම් විශ්වාසයක් නැති જાතියක් බවට පත් වෙලා. ඔව්. ඉතින් එතකොට සංස්කෘතිය විනාශ වෙලා කියන එක තේරෙනවනේ. එතකොට මේ සංස්කෘතිය ඇති කරන්නම් අපි මේ ආහාර වල පෝෂණය ගැන මීට වැඩිය සැලකිලිමත් කා වෙනුවෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. තමන් වෙනුවෙන්. මම ඉඳ නෙමෙයි. එතකොට ඒකත් එක්ක ඊට වැඩිය එහාට මේ පොඩ්ඩක් මම පනින්න අවසර දෙනවා නම් කෘෂිකර්මයයි මේ හැම දෙයක්ම එකට බැඳිලා තිබුණේ. විශේෂයෙන්ම වෙදකම ගොවිතැන. හරි? එතකොට මේ ආහාර කියන මේ හැම දෙයක්ම එකට තිබුණේ. ඒ මොකද හොඳ ආහාර ලැබුණොත් විතරයි ශරීරයට ඕන ශක්තිය ලැබෙන්නේ කියලා අපි අහලත් තියෙනවා, දන්නවා. අපිට ගිහිල්ලා ඩයට්‍රිෂියන්ලා ඔය මොකද්ද ඔය ડોක්ටර්ස් ළඟට ගිහිල්ලා අපි අහගන්නවා. නමුත් ඉස්සර අපේ අම්මලා ඔය එකක්වත් දැනගෙන හිටියද? ඒක තමයි උගත්කමයි මේ පළපුරුද්දෙන් එන සම්ප්‍රදායික දැනුමෙන් එන බුද්ධියයි දෙකක්. ඉතින් ඒ ගැන අපි වෙන දවසක් කතා කරමු. බුද්ධියයි උගත්කමේ මොකද්ද කියන අපිත් ඉගෙනගෙන තියෙනවා. නමුත් මම ඉගෙන ගත්ත දේවල් වලටදී මම මේ ලැබපු අත්දැකීම් සහ මගේ අම්මලා තාත්තලාගෙන් මම ජපානයේ මට අම්මලා තාත්තලා ඉන්නවා. ජපානයේ මම ගරු කරන ගුරුවරු ඉන්නවා. මම අදටත් ඒගොල්ලන්ට ගරු කරනවා වගේ මේගොල්ලොත් එක්ක කතා කරනවා. කොටින්ම මේ ඉන්ටර්නෙට් තාක්ෂණය ලෝකේ දියුණු වෙන්න ප්‍රධානම හේතුව ඩොක්ටර් නීරෝ යසුයිකෝ කියලා එයා තමයි ෆයිබර් ඔප්ටික් කේබල් CMV කියන ප්‍රොජෙක්ට් එක හැදුවේ. එතකොට ඒ කියන්නේ මුළු ලෝකෙම මේ ෆයිබර් ඔප්ටික් කේබල්ස් නිසා තමයි ස්පීඩ් එක වැඩි වුනේ. නැත්නම් ඉස්සර ජපානයේ ඉඳලා මේ ඇමරිකාවට කතා කරන්න යෙන් 6000ක් විතර යනවා විනාඩියකට. අද කීයද යන්නේ? ඉතින් ඒ ප්‍රොෆෙසර් පවා මට උගන්ලා තියෙනවා සහ ඒක මම ගොඩාක් ගෞරවයෙන් අදටත් මේවා කරනවා. ඉතින් ඒව හරහා තමයි මම මේවා ඉගෙන. ඒතකොට හිතා ගන්න පුළුවන් මේ වගේ ලෝකේ දැනපු කෙනෙක්ගෙන් අපි බොහොම අතන් බුලක්. නමුත් අපිට ඉගෙන ගන්න හිතන්න, තර්ක කරන්න බුද්ධිය තමයි ඕනේ. උගත්කමෙන් බෑ. ඔව්. ඉතින් ඒක නිසා මම කියන්නේ ආයෙත් කියන්නේ එතනට තමයි අපි මේ රට ගෙනියන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියන එක. ඒක නම් මුලින්ම කරන්න ඕනේ අර කිව්වාගේ. දැන් ආයෙත් මං එන්න නැත්නම් මට අමතක වෙලා කියලා කවුරු හිතයි බලාගෙන ඉන්න අය. මට එහෙම උන්නේ නැහැ. ආහාර කියන තැනට. ආහාර කියන එක ඉස්සර එහෙම එච්චර හොඳට උනේ මොකද්ද? පස. පස හොඳ නැත්නම්
කරන්න බෑ. ලෝකේ හොඳම පස් තියෙන්නේ ලංකාවේ කියනම බය නැතුව කියන ඕන කෙනෙක් චැලෙන්ජ් කරලා ඕන එකක් කරගන්න. ඒක මට වැඩක් නෑ. නමුත් අපි එහෙම විශ්වාස කරමු. විශ්වාසයක් නැතුව ජීවිතේ ඉස්සරහට අපිට යන්න බෑ. අපි අඳුරේ අතපත ගන්නවා. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. දැන් පිටපයින්ස ඒක කතා කරන්නේ නෑ. මම ඒකට එන්නම්. එතකොට මේ පසේ තමයි සාරවත් බව තිබුණේ. අපේ ඉස්සර ගොවියෝ දන්නවා පසේ මේ කාලට තමයි මේ ඒව හදන්න ඕනේ. ඒ මොකද ඔන්න කන්දගම් මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් බැලුවා නම් ඒවෙන් කියලා දෙනවා ඉරෙන් හදෙන් වැඩගත්ත මිනිස්සු. ඒ කියන්නේ ඉර වැටෙන කාලට. එතකොට මේ නිවර්තනයත් එක්ක නිවර්තනෙන් උඩ අංශක කටක නිවර්තනය එහෙම අහලා තියෙන කරකටක නිවර්තනය. ඉතින් ඒ වයිදී ඉර එහෙට මෙහෙට මේ ඉරත් එක්ක පෘථිවිය හැරෙන ඒවත් එක්ක මේ සූර්ය කිරණේ සූර්ය කිරණ වලින් කියලා තියෙනවානේ මැක්සිම් ගෝකිත් කියලා තියෙන. එයා මේවා ගැන දන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි සත්‍ය. ඒතර මේ විශ්ව ශක්තිය ගන්න පුළුවන් කොහොමද? කොයි වගේ භෝගවලටද මේ හැම දෙයක්ම පැරන්නෝ දැනගෙන හිටියා. මගේ මේ උත්සාහය වෙන්නේ පළවෙනි මේක අවුරුදු 70ත් අවුරුදු 80ත් අතර අද ඉන්න අපේ රටේ ඉන්න මේ තාත්තලා අම්මලා එහෙම නැත්නම් සීයලා අත්තම්මලා මේගොල්ලන්ගෙන් තමයි මේ දැනුම ගන්න පුළුවන් එකම තැන. මේ රටේ තියෙන කිසිම විශ්වවිද්‍යාලයකින් ඕක ගන්න බෑ. විශ්වවිද්‍යාල උත්සාහ කළත් නැහැ එතනට යන්න. ඒගොල්ලෝ මොනවද කරන්නේ? පිටරටින් කැම ගේන එකක් තියෙනවා නම් ඒකේ ගුණාගුණ පත්‍ර වලට ලියනවා. ඒව ඇරෙන්න මම දැකලා තියෙනවා. නම් දේශීය වෛද්‍යවරු ඉන්නවා ඒව ලියන. හරි. දැන් එතනට පොඩ්ඩක් ගැහුවොත් දේශීය වෛද්‍ය එකත් වෙනසක් වෙලා තියෙන්නේ. මොකද ඒක හසංක පිළිගන්නවද නැද්ද දන්නේ නැහැ. ඔතන යම් මත ගැටුමක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතා නොකරමු. කතා නොකර නමුත් එක දෙයක් කියන්න පුළුවන්. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ හෙළ වෙදකම. මේ හෙළයෝ තමයි අපි. අපි සිංහල කියන එක ආවේ සිව් හෙළ නිසා. නමුත් ඇත්තම ගත්තොත් අපි හෙළයෝ. අපි හෙළ ජාතිය අභිමානයට තමයි මේ සටන් කරලා අවසාන ගෝල් එක ලෝකයේ හොඳම අභිමානවත් දේශය හෙළ දේශය කියන එක තමයි යන්න ඕනේ. ඔබතුමා කියන කාරණාව පැහැදිලි. බොහොම පැහැදිලි. අපි බොහොම ප්‍රෞಢ ජාතියක් මේවා සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. මොකද අපිට ලිඛිත ඉතිහාසයක් වගේම වර්තමානයේත් මේ දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි කිච්චරි මහත්මයා මේ අපි ලෝකයේ අනිත් රටවල් දිහාවට හැරිලා බැලුවම අපිට තරම් ඉතිහාසයක් නැති රටවල් මේ අවුරුදු 200 300 පොඩි බොහොම කෙටි කාලින ඉතිහාසයක් තියෙන රටවල් අද වෙද්දී අපි පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි යුරෝපයේ පැත්තට ගියොත් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ රටවලට ගියොත් එහෙම නැත්නම් ළඟම උදාහරණේ සිංගප්පූරුව වගේ රටකට ගියොත් මේ රටවල් අපිට වඩා බොහෝම පිටිපස්සෙන් ඉඳලා අද අපිට හිතා ගන්නවත් බැරි මට්ටමේ දියුණු තත්වයකටපත් වෙලා ඉන්නවා. හැබැයි බොහොම ප්‍රෞಢ ජාතියක් විදියට හිටපු අපි අවුරුදු 2500කට වඩා ඉතිහාසයක් තියෙන අපි මහා වැව් හදපු මහා දාගැබ් හදපු අපි අද වෙද්දී ලෝකේ හැම රටින්ම වගේ ණය ඉල්ලන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ කඩාවැටීම සිද්ධ වුණේ කොහොමද? ඔව්. පළවෙනියෙන් කියන්න ඕනේ අපේ අන්තිම රජුරුවන්ගේ නම මොකද්ද? ශ්‍රී වික්‍රම රාජසිංහ. හරි. ඔයා අහලා තියෙනවද හසංක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව ඔච්චරම යුද්ධ කරා ඒව මේවා කරා කොහෙන් හරි ණයක් ඉල්ලුවා කියලා? අහලා තියෙනවද? අපි අහලා නැහැ නේද? එහෙමනම් අපේ රජුරු කවදාවත් ණය ගත්තේ නැහැ. අපේ රජුරු වෙන රටවල් වලට ආධාර දුන්න එක නම් කරා. ඇයි ඒ? අපි රටේ ඕන තරම් මේ රට දියුණු කරන්න ඕන සම්පත් මේ පොළොවේම ඉතුරු කරා. ඊට පස්සේ දැන් මොනවද? දැන් තව නිකන් පොඩි කෑල්ලක් විතරයි මේක. පොඩි දෙයක් විතරයි. අපේ රටේ රජවරු අනාගතය ගැන හිතලා තවත් සල්ලිත් ඉතුරු කරලා ගියානේ. මේ මිනි මුතු කියන නිදාන්. ඔව්. ඒ මොකටද ඉතුරු කරේ? ඒ ඉතුරු කිරීම. ඔව්. ඒ කරේ අනාගතය. ඒතකොට අපි රජවරුවත් ණය ගත්තේ නැහැ. ඒ අපි ණය ගන්නෙ. අපි ණය ගන්න අපේ සම්පත් හරියට පාවිච්චි කරන්න බැරි නිසා. අපි මේ ඉන්න භූමිය වාට කියන්න පුළුවන් මේ පළවෙනි පරාක්‍රමබාහු රජුරුව ඉපදිච්ච භූමිය මේ ඉන්නේ. ඒ රජමහා විහාරයේ අභියස් තමයි මේ ඉන්නේ. එතකොට ඇයි විශ්වකර්ම ටීවී එකත් අපි මේ කරන්න යන දේත් විශ්වකර්ම වැඩක් වගේ තමයි මේ කරන්න පුළුවන් වුණා. ඔව්. මේ අපේ රට අභිමානවත් දේශයකට ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඔව්. නමුත් එහෙම කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ මම සැරින් සැරේ මේ ස්විච් මාරු කරනවා කියලා හිතන්න එපා. එකට එකක් ඉන්ටරැක්ට් වෙන එක. මොකද අපි සංස්කෘතිය වුණත් වෙන සංස්කෘති බැහැර කරන්න හොඳ නැහැ. ජපානි සංස්කෘතියත් එක්ක අපි අන්තර්ක්‍රියා කරනවා. කොරියාවේ සංස්කෘතියත් එක්ක අන්තර්ක්‍රියා කරනවා. විශේෂයෙන්ම ඉන්දුනීසියාව වගේ විශාල රටක්. ඒක කලින් බෞද්ධ රටක්. ඒකෙන් ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. මම ඒගොල්ලොත් එක්ක කතාත් කරලා තිනවා මේ ඕගනික් ඇග්‍රිකල්චර් ගැන. මම ජපානයේ තානාපති කාර්යාලයේ ඉඳෙද්දි. ඉතින් ඒ වගේ අන්තර්ක්‍රියා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම දකින්නේ මේ පරාක්‍රමබාහු රජුරුවගේ භූමිය ගැන කිව්වේ පරාක්‍රමබාහු රජුරුව මේ දේවල් වෙනුවෙන් කරපු දේවල් බොහොමයක් තියෙනවා. ඔයාට අහන්න පුළුවන් මොනවද? ඔව් පරාක්‍රමබාහු රජතුමා ගැන කියනකොට අපි දන්නවනේ ලංකාවෙන් පිටදේශයන් පවා ආක්‍රමණය කරපු රජ කෙනෙක් කියලා. අපි ඉතින් එහාට කතා කරගෙන යමු ඒ ගැන. ඔව් මෙහෙමයි පරාක්‍රමබාහු රජුරුව ඒක කරේ
වෙන මොනවත්වත් නෙමෙයි. අපි අඩු ගානේ අපේ රිසර්චර්ස්ලා ඒක රිසර්ච් කරනවා නම් ඒ ස්ට්‍රැටජි එක. අපි ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කරනවා. ඒ ගොඩක් දේවල් කරනවා. ඔව්. පරාක්‍රම බාහු රජු ඉන්නකම් මේ ඉන්දියන් සාගරයේ සම්පූර්ණ ට්‍රේඩ් බැලන්ස් එක කරේ රජුරු. රජුරවන්ට පිටින් කිසිම නැවකට එන්න හම්බුන්නේ නැහැ. ඒක නිසා තමයි ඉන්දුනීසියාව පසු කාලයක මුස්ලිම් රටක් වෙන්නේ. මොකද රජුරුවන්ගෙන් පස්සේ මුස්ලිම් ආක්‍රමණය ඇතන මුස්ලිම් වෙනදාමට එන්නේ ආක්‍රමණත් එක්ක. එහෙම තමයි මුස්ලිම් මේක ආවේ. නමුත් රජුරුව ඉන්නකම් වවුරුදු මං හිතන්නේ 50කටත් වැඩිය ඉන්දියන් සාගරයේ ආධිපත්‍ය මෙහෙව්වේ රජුරුව. ඒතකොට ලෝකෙ දෙච්ච හොඳම ස්ට්‍රැටජික් පොයින්ට්ස් තමයි ත්‍රිකුණාමල වරාය. එතකොට එයා වලවේ ගොඩවාය වරාය. ඒ කියන්නේ දැන් හම්බන්තොට. ඉතින් හරිනේ. මොකද එතනින් පල්ලෙහා කිසි දෙයක් නැහැනේ. එතකොට ඒ ඔක්කොම කන්ට්‍රෝල් කරේ ඒ තැන් දෙකෙන්. අදටත් මේ විදේශ ජාතිකයෝ ඔක්කොම ඉල්ලන්නේ මොකද්ද? ඇයි ඒක ඉල්ලන්නේ? ඒකයි මං කියන්නේ ඒක විතරක් කල්පනා. ඒතකොට කවුරුත් පිළිගන්න කැමති නෑ. ලෝකේ පළවෙනිම සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් මේ සිසයක පව මේ කතුර පව. කියන්නේ අපි ශල්‍ය කර්ම වලට භාවිත කරන උපකරණ පව හැදුවේ පරාක්‍රම බාහු රජු කියලා පිළිගන්න කැමතිද? ඔයා කිව්වොත් පිළිගන්නවද? මං පිළිගන්න මිනිස්සු ඉන්න බෑ. නමුත් බහුතරය පිළිගන්න කැමති නෑ. ඒ රජුරුවන්ගේ තිබිච්ච මේ කර්මාන්ත දැනුම ඒක පිළිගන්න කැමති නෑ. රජුරුව ත්‍රිකුණාමලයෙන් නැවක් ආවම පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට ගෙනාවක් කියන එක පිළිගන්න කැමති නෑ. මොකද ඒවා විනාශ කරලා ඉවරයි. ඒක මන් දන්නේ ඒකට අදාළ දෙපාර්තමේන්තුව ඉන්නවා. ඒගොල්ලොත් ඇයි ඒක එහෙම කරන්නේ කියලා. ඉතින් ඔය වගේ පරාක්‍රම බාහු රජුරුව ගැන විතරක් අධ්‍යයනය කරත් මේ ලංකාවේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම නඩපතිය. ඔව්. ඉතින් අපි කරන්න යන වැඩෙත් එයා කරා වගේ වැඩක් වෙන්න පුළුවන්. ඔව් අපි ජනවාරි මාසේ 1 වෙනිදා ඉන්නේ. තමන්ගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්න, එහෙම නැත්නම් රට වෙනුවෙන් ලෝකෙ වෙනුවෙන් තමන් වෙනස් වෙන්න ඕනේ විදිය පිළිබඳව, එහෙම නැත්නම් මේ දේවල් වෙනස් කරන්න ඕනේ විදිය පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්න හොඳම දවසක අපි ඉන්නේ. අපි කතා කරමු මෙතනින් එහාට කොහොමද අපි මේ රටාව වෙනස් කරන්නේ? කොහොමද අපි අපේ අලුත් සිස්ටම් එක හදාගන්නේ කියන දේ පිළිබඳව. පළවෙනියෙන්ම මං ආයෙත් එන්නේ කෙලෙහි ගුණය කියන තැනට. අපි අපේ රටට ණය ගැති. අපි හැදෙන පරිසරයට ණය ගැති. අපේ වටාපිටාවේ ඉන්න මිනිස්සුන්ට අපිට කරදරයක් නොකර හිටියට අපි ණය ගැති. එතකොට ඒක ඔස්සේ තමයි පළවෙනියෙන්ම ඇති වෙන්න ඕනේ. ඒකින්ද අපි කරන කියන හැම දෙයක්ම ඒක ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඒකට අපි පළවෙනියෙන් අපෙන් කෙරෙන්න ඕන යුතුයකම් මොකද්ද? අපිට කවුරු හරි අපිට ලබා දෙන්න ඕනේ මොනවද කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් ගන්න ඕනේ. ඒක නිසා අපි හිතනවා අපි ඒ පිළිබඳව වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ පළවෙනියෙන්ම මේක ලොං ටර්ම් වැඩක්. පළවෙනියෙන් පෙර පාසල් එහෙම නැත්නම් මේ පූර්ව ළමාවිය සංවර්ධනය කියනවා. ඒකෙදි මේ පැරණි ඉතිහාසයේ තිබිච්ච ආකල්ප, පැරණි ඉතිහාසයේ තිබිච්ච සමාජයේ විනය මේ සිරිත් විරිත්. එතකොට පුරුදු. එතකොට කොටින්ම ළමයින්ගේ මනස පෝෂණය කරන්න. මනසත් පෝෂණය කරන්න ඕන. ආහාර විතරක් නෙමෙයි. ඒ කාලේ අපි සෙල්ලම් කරා ගිනි සෙල්ලම කියලා එකක්. ඔයාලට මතක ඇති. ගිනි කියනවා ඇල් වතුර කියනවා. ඇයි එහෙම කරේ? ළමයාගේ මේ ඉන්ද්‍රිය සංවේදී කරන්න. හරි. ඒ කියන්නේ දැන් එයාට එතකොට තේරෙනවා මෙතනට ගියොත් හරියන්නේ නැහැ. එතකොට මනස වැඩ කරනවා. මනසේ තියෙන කොටස් 6ක්. ඒ 6 එක සෞන්දර්ය, ගණිත මේ එහෙම තියෙන කොටස් 6ක් තියෙනවා. ඉතින් ඒ 6ම වැඩ කරනවා. එහෙම සෙල්ලම් තමයි ඒ කාලේ ගන්නෙන්නේ. නැතුව මේ ෆෝන් එකෙන් ගහන සෙල්ලම නෙමෙයි. ඒතකොට අපි එළුවන් කාපන් කුන්දිරේ මේ එළුවන් කන්නයි මං ආවේ එළුබෙටි කාපන් කුන්දිරේ. ඒ මොකද ඒ ටීම් වර්ක් එකක්. ඒ කියන්නේ හැමෝම එකට එකතු වෙලා හිටියොත් පුළුවන් මේක බේර ගන්න. ඒ කියන්නේ එකමුතුකමකින්. ඒත් ඔය වගේ අපේ ක්‍රීඩාවල් හැම එකක්ම තියෙන ළමයාගේ ශාරීරික පැත්තත් මානසික පැත්තත් දෙකම පෝෂණය වෙනවා. අද වෙනකොට ඒ ක්‍රීඩාවල් නැහැනේ. ඒතකොට අපි එතනට ඉස්සෙල්ලාම යනවා. එතනට යනවා. ඒ වගේම ආහාර ගැන අපි පුළුවන් තරම් අපි ඒව ගැන අපි මිනිස්සුන්ට අපීල් කරන්න පුළුවන්. දැන් විශ්වකර්ම මේ ටීවී එක තියෙනවා. තවත් දැන් බැලුවාම මාධ්‍ය දැන් මේ අපේ තියෙන ප්‍රසිද්ධ ජන මාධ්‍ය මේ කාර්යය කරන්නේ ඇත්තම ගත්තොත් ලංකාවේ තියෙන YouTube තමයි මිනිස්සුන්ගේ අඩුම ගානේ මිනිස්සුන් අවදි කරන්න උත්සාහය ගන්න. ඒක හරි ලැජ්ජාවට කාරණයක්. අපේ උදේ ඉඳලා රැ වෙනකන් ටීවී ඉස්සෙල්ලාම ඒ පුරුද්ද තමන්ගෙන් ඈත් වෙන්න ඕනේ. අපි ළමයාව අතේ තියාගෙන හරි ෆෝන් එක ගහනවා. ළමයා මෙහෙම වැටෙනවා බිම වැටෙන්න යනවා. ඒත් කමන්නේ අර Facebook එකේ බලනවා. දැන් ඉස්සර කාලේ පන් වට්ටියක් හදපු එක අම්මා බීරලුවක් වයපු එක තමයි හවසට කරේ. ඒ කියන්නේ තාත්තා එනකන් හරි නැත්නම් ළමයි වට කරගෙන ඒක කරන ගමන් කතාවක් කියන්නේ.
අද මොකද්ද කරන්නේ? අද ටීවී එකකින් හවස පාට විතර වාඩි වුණාම දවල්ටම උයනවා රැටත් එක්ක අර ටික ඔක්කොම බලලා. දැන් ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන අපේ රට දියුණු වෙන. ඊළඟට තමයි අපේ සම්පත්. අපේ රටට දැන් අපි හිතමු මූද ගැන අපි කතා කරා. අපි මූද ගැන පැත්තකින් ඉඳලා අපි තමයි යකඩ මුලින්ම පත්තරේ ටීවී වලත් දැක්කනේ යපස් හදලා තියෙන යකඩ උණු කරලා ඒව කරපු. අපි රත්තරන් පවා හදලා තියෙන. නැත්තම් කොච්චර මෙච්චර දම රත්තරන් තියෙන විදියක් නැහැ නේ. ඒක රාවණ රජුරුව වෙන්න පුළුවන්. නැත්තම් පසු කාලේ කාරි අපි නොදන්නා ඉතිහාසයේ වෙච්ච දේවල් වෙන්න. නමුත් සාධක තියෙනවනේ ඉතුරු වෙලා. මෙච්චර දම රත්තරන් තියෙන අපි එහෙම රටක් නෙමෙයිනේ. එතකොට ඒකට සම්පත් වලට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් කරන්න කියලා අපි අපේ ආයාචනයක් අපි කරන්නේ. හැබැයි ඒක මේ වෙනකොට ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. ඒ ගැන කියන්න සතුටුයි. අපි මේ බලන හැමෝමල සතුටු වෙන්න ඕන. මේක පොඩ්ඩක් කතාවෙන් පිටපයින් වුණා ડોක්ටර් දැන් ඒකේ මේ ජාතික අධ්‍යාපන මේ ආයතනයේ මේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්නේ ડોක්ටර් සුනිල් ජයන්ත නවරත්න. එයා හොඳ රාජ්‍ය සේවකයෙක්. එයා හිටපු හැම තැනකම මේ අලුත් දෙයක් කරන්න උත්සාහ කරා. ඒ වගේ මේකෙදි එයා හැමෝගෙම අදහස් අරගෙන අද වෙනකොට ඒකේ 2024 මං හිතන්නේ එළියට එන්නේ ඒ වැඩපිළිවෙල. දැන් O level වලින් අතෑරන ළමයි ඉන්නවා. A level වලින් අතෑරන ළමයි ඉන්නවා. එතකොට ඒ ළමයින්ගේ දක්ෂකම් වෙනයි. දැන් මිනිස්සු දක්ෂ දෙයට නෙමෙයි කරන්න හදන්නේ නේ. දක්ෂ දෙයට නොකරන නිසා තමයි රටේ මෙච්චර ආර්ථික අවපාතයක් තියෙන එක හේතුව. දක්ෂ දේ අඳුර ගන්න බෑනේ. ඉස්සර නම් උරුමයෙන් අපි හිතමු මැටි කර්මාන්තේ හරි නැත්තම් මේවා හරි ගොවිතැන හරි කරා නම් ඒක පුතත් කරා. මං කියන්නේ එහෙම කරන්න ඕනේ කියලා. නමුත් ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන දෙයක් තියෙනවා. ඔව්. හරි ගොවිතැන කරපු කෙනා ඉස්සර ගොවිතැනත් එක්ක මම චුට්ටකට කියන්නම්. දැන් මේ අපි දෙපාර්තමේන්තුවකුත් තියෙනවනේ ඒකට හදලා තිබුණට වැඩිය උගත්කමක් දැනුමක් තිබුණා. ඒක ටක් ගාලා කියන්නම්. ඉස්සර ගොවියෝ බෙහෙත් ගැහුවේ නැහැ. ඇයි බෙහෙත් ගැහුවේ නැත්තේ? ගොයම් මැස්ස තමයි වැඩිම හානියක් කරන්නේ. ගොයම් මැස්සගේ මම දන්න විදිහට මට චැලෙන්ජ් කරන්න පුළුවන් සුමාන දෙකක වගේ ජීවන චක්‍රයක් තමයි තියෙන්නේ මදුරුව වගේ. ඒ කියන්නේ එයාගේ දලේන. දලේ නැතුව ඉතින් එයා ඉන්නවා ඇති. නමුත් දලේ තියෙන්නේ සුමාන දෙකයි. එතකොට ඒ කාලේ ගොවියෝ දැනගෙන හිටියා හුලගත් එක්ක මේ ගොයම් මැස්සගේ චක්‍රය මොකද්ද කියලා. ගොයම් මැස්ස එක්ක දලේ එන්නේ ඉස්සෙල්ලා පීඩන විදිහට හැදුවා. එහෙම වීජාති තුන්න 500 ගාණක් තුන අපි දන්නේ 3000කට තරික ඔය කන්දගම් මහත්තයලා නම් දන්නවා ගුරුසිංහ මහත්තයා කියලා තව හෝමගම ඔය දේශීය බීජ හදන්න උත්සාහ කරපු ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ වගේ ඒගොල්ලන්ටත් ප්‍රාමයේ පුද කරන්න ඕනේ මේ වගේ වෙලාවකදී. ඉතින් එහෙම දැනුමක් තිබුණා. ඒගොල්ලෝ ඒව ආශ්‍රයෙන් ඒගොල්ලෝ දන්නවා වැස්ස කාලේ මොකද්ද? එහෙම නැත්නම් හරියට වැස්සෙන්නේ නැති කාලයක් වගේ නම් ඒගොල්ලෝ වැස්සක් තිබුණත් නැතත් තියෙන බීජ තුන. ඉතින් ඔය වගේ රටාවක් උගත්කමේ තිබුණා. ඒ වගේ දැනුමකට යන්න පුළුවන් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නැත්නම් විප්ලවයක් කරන්න මම දන්න විදිහට ජාතික අධ්‍යාපන ආයතනය කරගෙන යනවා. ඉතින් ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. එහෙම වුණොත් හොඳයි. හරි. නමුත් ඒක වෙන අතරේ අපිට කරන්න පුළුවන්. අපේ තාක්ෂණික විද්‍යාල ගොඩාක් තියෙනවා. අපි කොටින්ම මම NVQ එකේ ස්ටෑන්ඩඩ්ස් හදන කොටත් මම හිටියා. IT පැත්තේ. එතකොට අපි උත්සාහ කරේ ළමයින්ව මේකට පොළඹවන්නේ කොහොමද කියලා. මේ මෙච්චර ලොකුවට හදලා මේවා හදලාට ළමයින්ට කියන වටිනාකමක් නැහැනේ. මේ හැමෝම ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ එක්ක රජේ රැකියාවකට යන්න පුළුවන් පාරක් හොයන්න නැත්නම් Tamanට ගැලපෙන්නෙත් නැති Taman මේකත් නැති වෙන කාගෙන් හරි මේකක් තියෙනවා. ඉතින් අන්න ඒ ආකල්ප වලින් බැහැර කරන්න අපි ළමයින්ට වෙනම ඒ ගැන තේරුම් කරලා දෙන්න ඕනේ. ඒක දැන් එකපාරින් දෙකෙන් කියන්න බැරුණත් අපි ඒක මෙහෙමයි. දැන් මේ මම නෙමෙයි. මම මේ කතා කරන්නේ සමස්ත මං වගේ හිතන කට්ටියගේ නිරූපණයක් පමණයි. එතකොට ඒගොල්ලන්ගේ දායකත්වයේ ඉදිරියේදී අපිට පුළුවන් විදියට වෙලාව හදලා දෙන්න ඒගොල්ලන්ගෙන් මේ පණිවිඩය දෙන්න එක එක වෘත්තීන්ට අපි හිතමු කන්දගම් මහත්තයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුනිල් ජයන්ත නවරත්න මහත්තයා වෙන්න පුළුවන්. නැත්නම් මේ රාජ් සෝමදේව මහත්තයා වෙන්න පුළුවන්. නැත්නම් චමිලලි මෙහෙම ඉතින් ගොඩක් නම් කියන්න පුළුවන්. ඒ වගේ ප්‍රවීණයන්ගේ අදහස් ළමයින්ගේ මනසට යන විදියට අපි වෙන විදියකට කරන්න ඕනේ. දැන් අපි අදහසක් තියෙනවා හෙළ ක්‍රීඩා උල්ලක් කරන්න. කියන්නේ හෙළ ක්‍රීඩා උල්. හෙළ ක්‍රීඩා මොනවද කියන එක අපිත් හොයා ගන්න ඕන. දන්නේ නැතිවත් තියෙන්න පුළුවන්. අපි දන්නේවට අමතරව. ඉතින් ඔන්න ඔය වගේ ඒක එකක්. එතකොට අනිත් එක තමයි අපි නිවැරදි ඉතිහාසය නිවැරදි වෙන්න. අපිට අභිමානයක් ඇති වෙන්න අපි විජය රජුරුවන්ගේ පැවතෙනවයි කියන එක අද වෙනකොට කවුරුත් පිළිගන්නවද? පිළිගන්නේ නැහනේ. ඔව්. පිළිගන්නේ නැහනේ. එතකොට ඒ කියන්නේ ඒක වෙනස්. එතකොට අපි ඉස්සෙල්ලාම අපි තමයි මේ චෛත්‍ය රාජාන් වහන්සේ කෙනෙක් හදලා තින්නේ. ඒ කොහෙද? ගිරිහඬු සෑය. ඒතර ලෝකේ පළවෙනි චෛත්‍ය ගිරිහඬු සෑය කියනවා. අනිත් පැත්තෙන් මේ තුපරාමේක. ඉතින් ළමයි අතරමං වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මතකටුමක් තියෙනවා. එතකොට ඒව නිවැරදි වෙන්න ඕනේ. අයි මන් දන්නේ ඇයි බය කියලා. එතකොට අපි
අපිට සංචාරක කර්මාන්තය ගත්තත් අපිට මීට වැඩිය විශාල ආදායමක් ලබන්න පුළුවන්. දැන් ජපානයේ සංචාරකයෝ හවායි වලට යනවා මිලියන් 1කට වැඩිය අවුරුද්දකට. මිලියන් 1ක්. හරි මිලියන් 1.5ක් වගේ ගාණක් යනවා. එතකොට ඒ ට්‍රැෆික් එකත් මිලියන් 11ද කොහෙද සාමාන්‍යයෙන් මාසකට ඇවරේජ් ගත්තොත් හවායි අපි වගේම පොඩි මේකක්. මම ඕගොල්ලෝ හොයලා බැලුවොත් හවායි වල පොඩි සිද්ධාස්ථාන 12ක් 15ක් හදලා තියෙන හැම කෙනෙක්ටම වඳින්න පුළුවන්. අපේ රටේ මොනවද වඳින්න නෙමෙයි මොනවද කරන්න බැරි. ඉතින් ඒතකොට අපි මේ හිතන විදිය out of box ගිහිල්ලා ඒ කියන්නේ එහෙම නැත්නම් හිතන විදිය වෙනස් කරලා යන්න පුළුවන්. ඒතකොට ලෝකේ අපි ඉංජිනේරු ජාතියක්. අපි වාරි මාර්ගවල මුලින්ම අපි කියලා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්න වෙනවා. මොකද වැව් හදලා තියෙන්නේ අපි නම්. දැන් විශේෂයෙන් මාදුරේ ගත්තොත් මාදුරේ හදපු කාලේ කවුරුත් දන්නේ නැහැ. කියනවා කුම්භකර්ණ යෝධයා කියලා. එහෙම මතයක් තියෙනවා. ඒකේ ස්ලුයිස් ගේට් එක හැදිච්ච තැන. ඒක කැනඩියන් කට්ටියටත් පුදුම වුණා. එච්චර කොහොමද ගණන් හදන්නේ? අනික ඒක තැන්න. කඳු දෙකක් මැද කරලා ගැහුවා නම් කමන්නේ. ඉතින් ඔය වගේ අපේ ඉංජිනේරු ශිල්පය අපේ මුළු ජීවිතේම තියෙනවා. ඒවා විනාශ වෙන්නේ මේ කන කෑම බීම වලින් ඒ ජාන විනාශ වෙලා අපි ඉස්සර බත්ම කාලේ හිටියේ නෑනේ. 3 වෙලම බත් කෑවේ නෑ. අපි අල එහෙම එක වෙලාවල් වලට කන කුරහන් එහෙම තිබුණා. ඉතින් ඔන්න ওই ටික වෙනස් කරන්න ඕනේ නැද්ද? ඔව් ඒ ටික වෙනස් කරන්න ඕනේ. පැහැදිලි ඒ කතාව. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා කිච්චිරි මහත්මයා. කාලෙන් කාලෙට මේ වගේ මේ ජාතිකත්වයේ මුසු වෙච්ච අපේකම මුසු වෙච්ච රැලි එනවා. මේවා ඒ රැල්ලටම හොදගෙන යනවා අපි දකිනවා. මේකත් එහෙම වෙයිද කියලා කෙනෙක්ට සැකයක් එන්න පුළුවන්. එහෙම දෙයක් නෑ. මොකද මේ කියන්නේ මම මේ කතා කරන්නේ මම විශ්වයට ගොඩාක් ගරු කරනවා. විශ්වයට මම හැමදාම පින් දෙනවා. ඔව්. ඒ වගේම අපිව ආරක්ෂා කරන සහ අපේ බුදුරජාණන් වහන්සේට වැඳලා මේ හැම කෙනෙක්ටම පින් දෙනවා. මොකද අපි ආරක්ෂා වෙන්නේ ඒක නිසා. අපේ අදිෂ්ඨානය එතනයි තියෙන්නේ. අපිට වෙන අදිෂ්ඨානයක් නැහැ. ඉතින් ඒක නිසා මේකෙන් මං ඒකට තව කතාවක් කියන්නම්. ජාතක කතාවක මං කියන මේක වෙනස් මේකක් හරි. ඒතර ලේනෙකුයි ලේනියෙකුයි ඒ බෝසතාණන් වහන්සේ කියලා කියනවා. එතකොට ඒකෙදි වැටුනහම ලේනිය ගිහිල්ලා මුහුද ඉන්න බල. ඔව්. එතකොට මොකද වෙන්නේ? අවසානයේ ප්‍රතිඵලය අවසානයේ Tamanගේ අරමුණට ළඟා වෙනවා. මොකද ඒතර දෙවියෝනේ පිට වෙන්නේ. ඉතින් අපි හරි අරමුණක, හරි අදිෂ්ඨානයක, අපි හරි කැපකිරීමක ඉන්නවා නම් ඇයි අපි නතර වෙන්නේ? හොඳයි. අවසාන වශයෙන් මේ කතා බහ ඇතුලේ අපේ ජනතාවට අපේ ප්‍රේක්ෂකයන්ට ගන්න බොහෝමයක් දේවල් තියෙනවා. මම අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබතුමාගේ බලාපොරොත්තුව මොකක්ද මේ රට වෙනුවෙන්? මේ රටේ ඉන්න අපි මේ රට තමයි යහපත් මිනිසු. ඒ කියන්නේ විනයගරුක ස්වභාව ධර්මයට ආදරය කරන එතකොට මේ ලෝකේ යම් මනුෂ්‍ය ජීවිතයක මනුෂ්‍ය ආත්මයකට අරමුණක් තියෙනවා. ඒ අරමුණ හරියට තේරුම් ගත්ත නිරෝගී මනසකින් යුතු මිනිස්සු පිරිසක් බිහි කරලා ඒගොල්ලෝ මේ ලෝකෙ දික්විජය කරලා ඒ සංස්කෘතිය ඒ රටවල් වලට ගෙනියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. හොඳයි. අපි මේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරනවා. ඔබතුමා වැඩසටහන ආරම්භයේදීත් කතා කළා. මේ රටට ආදරය කරන මිනිසුන් අවදි කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ කියන ඒ කාරණාව අපි නැවතත් මතක් කරනවා. බොහොම ස්තුතියි කියලා කියනවා මේ වටිනා කතා බහ වෙනුවෙන් සම්බන්ධ වීම සම්බන්ධයෙන් කිත්සිරි රත්නප්‍රිය මහත්මයාට බොහොමයක් කරුණු කාරණා පිළිබඳව කතා කළා. ඒ දේවල් බොහොම වටිනවා. අපේ අනාගතය වර්තමානයේ අපේ අතීතය වර්තමානයේ සහ අනාගතයේ මේ දේවල් එකට ගලපන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබතුමා බොහොම පැහැදිලිව කතා කළා. ඒ වෙනුවෙන් විශ්වකර්මා අපි ඔබතුමන්ට බොහොම ස්තුතියි කියලා කියනවා. ආයුබෝවන් කියලා ඔබතුමන්ට සමුදෙනවා. මේ වගේම විශ්වකර්ම ටීවී සමූහයේ නිලධාරීන්ටත් ආයුබෝවන් කියලා සමුගන්න කැමතියි. රටේ ජාතියට වාසනාවන්ත අනාගතයක් උදා වෙන්න කියලා මම සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි. කෘතඥ වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි වැඩසටහන නිමා කරනවා. රටට ආදරය කරන මිනිසුන් බිහි කිරීමයි අපේ අරමුණ වෙන්නේ. මේ කතා බහ තුලින් ඔබේ ජීවිතයට එකතු කරගන්නට දේවල් ඇති. අද ජනවාරි මාසේ 1 වෙනිදා වසරේ ආරම්භක දවස, අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු එක්ක ඔබේ ජීවිතය සාර්ථකත්වයට අරගෙන යන්න රටට ආදරය කරන මිනිසෙක් බවට පත් වෙන්න කියන ප්‍රාර්ථනය ඉල්ලීම එක්කයි අපි වැඩසටහන නිමා කරන්නේ. ආයුබෝවන් ඔබට.